සුබ දවසක් හැමෝටම මම අද ආවේ ස්පර්ශක කියන්නේ මොනවද? ස්පර්ශක. તો බලමු මොකද්ද මේ ස්පර්ශක කියන්නේ කියලා. එහෙනම් මෙන්න මේක මම ගන්නවා. මෙන්න මෙහෙම වෘත්තයකෝයි සරල රේඛාවකෝයි එකම ලක්ෂයකදී විතරක් ස්පර්ශ වෙනවා. අන්නේ සරල රේඛාව ස්පර්ශකයක් කියලා කියනවා. එතකොට මෙන්න මේක බලන්නකෝ. මෙන්න මේ වෘත්තයේ මේ සරල රේඛාවේ ලක්ෂ මෙතනයි ඡන්ද එක්කදී ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ මේකට ස්පර්ශයක් කියන්න පුළුවන්. මේකට කියන්න බෑ නේද? හරි මෙන්න මේකට බලන්නකෝ. මෙන්න මෙහෙම වෘත්තයක් ගන්නවා. මෙන්න මේක මෙන්න මෙතනදී විතරක් ස්පර්ශ වෙනවා. එහෙනම් මෙන්න මේක ස්පර්ශයක් කියනවා. ඒ කියන්නේ මෙන්න මේකට ස්පර්ශකයක් කියලා කියනවා. ස්පර්ශකය. ඒ වගේම ආදයක් දැනගන්න ඕනේ අපි. මෙන්න මේ වෘත්තයයි මේ ස්පර්ශකේ ස්පර්ශකන එකම ලක්ෂය. අන්න ඒකට කියනවා ස්පර්ශ ලක්ෂය. ස්පර්ශ ලක්ෂය. හරි. මේ දෙක තමයි මුලින්ම දැනගන්න ඕනේ. එතකොට අපි මොකක් හරි දැන් රූපයක් දුන්නාම ඒක මොකද්ද? ස්පර්ශකේ ඒ වගේම ස්පර්ශ ලක්ෂණ මොකක්ද කියලා දැනගන්න ඕනේ. හරි. මේකෙන් අපිට ඉගෙන ගන්න දෙන ප්‍රමේයන් දෙකක්. ඒ කියන්නේ ප්‍රමේයන් දෙකක් කියන එකක් ප්‍රමේය, ඒකේ විලෝමේ තව එකක් තියෙනවා. එහෙනම් ඒ දෙක මොනවද කියලා මුලින්ම බලමු. හරි. පළවෙනි ප්‍රමේය මෙහෙම එකක් තියෙනවා. වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බ වැදි රේඛාව ස්පර්ශයක් වේ. වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ. මෙන්න මෙහෙම බලන්න. මෙන්න මේ වගේම වෘත්තයක් අඳගත්තා. වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බ. මම මෙතන පොඩි අරයක් ටිකුත් ගහගන්නවා. මේක අරයක්, ඒ වගේ මේක අරයක්, මේක අරයක්, මේක අරයක්. එතකොට මොකද්ද කියන්නේ මේකේ? ස්පර්ශ වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බ. දැන් මේ අරය මේක නේද? ඒක ලම්බ මෙහෙමනේ යන්නේ නේද? මෙන්න බලන්න. මම මෙතන අංශක 90ක් වෙන්න ඇදගත්තා. එතකොට මෙන්න මේක ස්පර්ශකය. ආය බලන්න මේ අරයට අපි ලම්බයක් අඳගත්තොත් එන්න එහෙම එනවනේ. එතකොට මෙතන අංශක 90යි. එතකොට මේක ස්පර්ශකයක් නේ. එතකොට මේ අරයට ලම්බයක් අපි අඳමුකෝ. මෙන්න මෙහෙම. එතකොට මේක ස්පර්ශකයක්. හරිද? එතකොට ඕන මේකටත් අපි අඳලා බලමු. මෙන්න මෙහෙම තමයි අංශක 90ක් වෙන එක ලම්බයක් කියන්නේ. එතකොට මේක ස්පර්ශකයක් නේ. එතකොට මේ වගේ අරයට ලම්බ වෙති ඕනම එකක් වෘත්තයේ ස්පර්ශකයක් වෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රමේය කියන්නේ. හරිද? එහෙනම් අපි ඕකෙන් ගණන් ටික හදන්න කලින් ඕක විලෝමයක් තමයි බලමු. විලෝමය කියන්නේ මෙහෙම එකක්. වෘත්තයක් මත ලක්ෂයක අඳින ලද ස්පර්ශක මේ ස්පර්ශ ලක්ෂය දෙන්නේ අරයට ලම්බ වේ. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් මේක කිව්වේ අරයට ලම්බ වදින මේක කියන්නේ මෙහෙම එකක්. මෙන්න මේ වගේ වෘත්තයක් තියනවලු. ඒකේ ස්පර්ශයක් ඇඳලා තියෙනවා. මෙන්න මෙහෙම ඇඳලා කියනවා. ඔව්. මෙන්න මෙතන එකේ තරගේ ස්පර්ශ වෙන ස්පර්ශයක් ඇඳලා තියෙනවා. එතකොට මේකට මෙතන ඉඳන් කේන්ද්‍රෙන් ඉඳන් මෙතන මේ ස්පර්ශ ලක්ෂයට ඇඳොත් ඒක අරේන අන්න ඒක ස්පර්ශකේ මේකයි අතර කෝණේ අංශ ගණනක් කරනවා. ඒ කියන්නේ ස්පර්ශ ලක්ෂණය මේ ස්පර්ශකේ මේ අරේට ලම්බ වෙනවා. ඒක තමයි විලෝමය. මම මුලින්ම මේ වගේ රූප දෙකක් අඳගත්තා. මේ රූප දෙක යොදාගෙන අපිට කියන්නේ මෙන්න මේකේ xy කියන නොදන්න පද එකක් දෙන මේ රූප දෙකේම අන්නේ xy වල අගයන් හොයන්න. එතකොට මේ අගයන් හොයන්නේ අපිට ඉගෙන ගන්න ප්‍රමේයන් දෙක තියෙන. අන්නේ ප්‍රමේයන් දෙක පාවිච්චි කරන්න වෙනවා. හරිම පළවෙනි කියනවා මෙන්න මේකට. එතකොට අපිට ඉගෙන ගන්න ප්‍රමේය මොකද්ද? වෘත්තයක අරේ ස්පර්ශය ගන්නවා. ස්පර්ශයකට කේන්ද්‍රයෙන් අඳින අරේ තියෙන්නේ. අන්න ඒක ලම්බ වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මෙතන කොහොනේ අංශක කීයද? මෙතන 90යි නේ. මෙතන 90ක් වෙනවා. ඒ කියන්නේ මෙතනයි මේ කෝණය වගේ අංශ 90ක් වෙනවා. සරල රේඛාව නෙවෙයි. අන්න ඒක කෝණ ඔක්කොගෙම එකතු අංශ 90ක් වෙනවා. හරි බලන්න. මෙන්න මේ OD OC සමානද කියලා. OD සමානයි OCද? OD සමානයි OC. බලන්න ඇත්තද කියලා. OD කියන්නේ මොකක්ද? අරය. OC කියන්නේ මොකක්ද? අරය. ඔන්න වරහන් අතර අරය කියලා යන්නේ. හරි. එතකොට මේ ODC කියන්නේ මොකක්ද? ODC කියන්නේ සම විපාද සම ත්‍රිපාද සම පාද බලන්න එකක් බලන්න පුළුවන් මේ කෝණෙත් x මෙතනත් x. එතකොට අපි දන්නවා සම ද්විපාද ත්‍රිකෝණය සමාන පාද සම්මුඛ කෝණ සමානයි. එතකොට බලන්න මේ පාදේ සම්මුඛ කෝණ මේක මේ පාදේ මේක. එහෙනම් මෙතන කෝණ x වෙන්න ඕනේ. ඒ කියන්නේ ODC ත්‍රිකෝණය කියන්නේ කෝණ තුනම සමානයි. ඒ කියන්නේ මේක මොකද්ද? සමපාද ත්‍රිකෝණයක් නේ. ODC සමපාද ත්‍රිකෝණයක්. ඔන්න ඒක ලියන්න ODC සමපාද ත්‍රිකෝණයකි. ඒකෙන් x ගාගේ කීයද? 180 සමානයි 3x නේ. එතකොට x ගාගේ කීයද? 3ෙන් බෙදන්න ඕනේ. x සමානයි අංශක 60යි.
සමානයි අංශක 60යි. අපි කොහොමද දන්නව සම්පාදක කෝණයේ අභ්‍යන්තර කෝණ එක්කගේ අංශක 60ක් කියලා. හරි ඒක දන්නවා. දැන් x කියගේ හරි. එතකොට මෙතන x ධන y කියගේ කියලා වෙන්න ඕනේ. අංශක 90ක් වෙන්න ඕනේ අපි ප්‍රමේයට අනුව. x ධන y කියගේ අංශක 90ක් වෙන්න ඕනේ. අරයයි ස්පර්ශ ලක්ෂය අතර කෝණ දෙක. කෝණය කියන්නේ මේ දෙකේ අංශක 90යි. එතකොට අපි x කියගේ දන්න 60ක් කියලානේ. දැන් y කියගේ ගන්න මෙතන ආදේශ කරනවා. එතකොට y සමාන කීයද? 90 60 අංශක 30යි. එතකොට මේක මෙතන අපිට අංශක 90ක් කියලා දැනගන්න ප්‍රමේය ඕනේ. අපි දැන් මේ ගන්න කියන්න බලන්න. හරි මේ ගන්න තියෙනවා මෙහෙම එකක්. x y බලන්න ඕනේ. එතකොට මේ ත්‍රිකෝණ බලන්න ODC ත්‍රිකෝණ සැලකුවා OD OC සමානයි ආයත. OD සමානයි OC නේ. මොකක්ද හේතුව? මේක අරයන් දෙකම ඒකින්ද ඒ දෙක සමාන. හැබැයි අපිට මේක කලින් කවද සම්පාදක කෝණයක් කියලා කියන්නේ. මෙතන කෝණේ අංශක 100යි. ඒතර අනිත් කෝණ දෙක එක්ක සමාන වෙන්නේ නැහැ. මොකද සම්පාදන අංශක 60ක් වෙන්න ඕනේ. එහෙම කෝණයක් වුණා. එතකොට මේ කෝණය x නේද වෙන්න ඕනේ. අවුල් මේක මේ පාද සමාන නම් ඒ පාද වල සම්මුඛ කෝණ සමානයි. හරි එහෙනම් අපි x මුලින්ම හොයාගමු. එතකොට 180 සමානයි 100 ධන ODC ත්‍රිකෝණය සලකලා ODC ත්‍රිකෝණය සලකලා තමයි මේක කියන්නේ. හරිද? අභ්‍යන්තර කෝණ තුන එකතු 180 සමානයි. 180 සමානයි 100 ධන 2x නේ. එතකොට 180 100 කියවම 80යි. 80යි සමානයි 2x. එතකොට x කියන්නේ x සමානයි අංශක 40ක් එනවනේ. හරි. මේක තමයි පළවෙනිම තේරුම. ඊට පස්සේ බලමු y හොයාගන්නේ කොහොමද කියලා. බලන්න මෙතන AB ස්පර්ශ කියන්නේ ඒක OC කියන අරෙන් එකට ලම්බයි. එහෙනම් මෙතන කොහොනේ අංශක 90ක් වෙනවනේ. අර කලින් කේ වගේම x ධන y සමාන අංශක 90 කියලා අරන් අපි x ටාගේ දානවනේ y හොයන්නේ 90න් 40 අඩු කරලා. ඒතර y සමාන අංශක 50ක් කියලා එනවනේ. ඒතර මෙතනත් අපිට අර ප්‍රමේයම යොදා ගන්න ඕනේ. ඒතර මෙහෙම තමයි මේ වගේ ඔයාලා මේවා කෙටි ප්‍රශ්නයක් වගේ එන්න පුළුවන් විභාගෙට. ඊට පස්සේ මේ වගේ එක මෙතන කොහේ අංශක 90ක් කියලා අර ඊට පස්සේ xy හොයන්න තමයි තියෙන්නේ. හරි මේකෙන් අපි පොඩි රචනා කරන වලට යන්න. හරි බලන්න මම මෙහෙම එකක් තෝරගන්න. රූපය දක්වන O කේන්ද්‍රයේ වෘත්තයේ PQ තියෙන ස්පර්ශක AB PQ තියෙන ස්පර්ශක AB BOP සමාන අංශක 45යි. මම ඒක ලකුණු කරා BOP අංශක 45යි. තව PB සමාන 60 cm නම් වෘත්තයේ ආරය සොයන්න ඕනේ. ඒතර වෘත්තයේ ආරය කියන්නේ OP OY ඕන එකක් වෘත්තයේ ආරයනේ. ඒතර අපි දන්නවා අපි ප්‍රමේය විලෝමය මොකද්ද? වෘත්තයක් මත ලක්ෂයේදී අඳින්නද ස්පර්ශක එම ස්පර්ශ ලක්ෂයේදී අඳි ආරයට ලම්බ වෙන්නේ. මෙන්න මේකෙන් අංශක 90ක් වෙනවනේ. අංශක 90ක්. එහෙනම් අපිට ඕන මේකේ මුලින්ම ඒක අපි ලියමු. OPB අංශක 90ක් වෙන්නේ ප්‍රමේය විලෝමයෙන් ලියන්න. මොකක්ද ප්‍රමේය විලෝමය? වෘත්ත මත ලක්ෂයේදී අඳින ස්පර්ශයේ මේ ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බ වෙයි. හරිද? එළියුවා. ඊට පස්සේ මෙතන කොහොමද අපි බලමු. OBP නේ. OBP කොහොමද බලමු. OBP හොයන්න කොහොමද 180 න් මෙන්න මේ 90ත් අඩු කරලා මේ 45ත් අඩු කරන්න ඕනේ. මම 90 45 එකතු කරලා අඩු කරා. එතකොට 90 45 කියන්නේ 135යි. 135 අඩු කරනවා. හරි දැන් බලන්න කීයද දෙන්නේ කියලා. අංශක 45ක් නේ. ඒ කියන්නේ මෙතනත් අංශක 45 මෙතනත් සමානයි නේ. එතකොට මේක මොකද්ද? OPB කියන්නේ සම දීපාද ත්‍රිකෝණයක් නේ. එහෙනම් සම දීපාද ත්‍රිකෝණය මොකක්ද ලක්ෂණය? සමාන කෝණ වලට සමෝපාද සමාන නේ. එතකොට මේකන 45. එතකොට මේකට සමෝපාද මේකනේ. ඒ වගේ මේ 45 සමෝපාද මේකනේ. එහෙනම් අර එකේද? OP සමානයි 6 cm වෙනවා. ඒ කියන්නේ අරය සමානයි 6 cm උනනේ. මොකද අපි මේ කතා කරන ත්‍රිකෝණය සම දීපාද ත්‍රිකෝණයක් උනින්ද එහෙම කියන්න පුළුවන්. ඔය මෙතන කොහොමද 45 මෙතන කොහොමද 45. ඒ 45 හොයාගත්ත අපි මෙතන ප්‍රමේය පාවිච්චි කරලා මෙතන කොහොමද අංශක 90ක් හින්ද. හරි ඊළඟට මම අනිත් රූපයල සනමි. හරි ඒ ගන්නත් අපි යන්නකෝ. බලන්න ඒක දෙන්න මෙහෙම එකක්. රූපය දැක්වෙන O කේන්ද්‍රයේ වෘත්තයේ මත පිහිටි AB ලක්ෂ වල ඇති ස්පර්ශක C ලක්ෂයේදී එකිනෙක ඡේදනය වේ. C ලක්ෂයේදී එකිනෙක ඡේදනය. හරි. AOBC වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්නේ. AOBC. හරි. AOBC කොහොමද ඒක කරන්නේ බලන්න. AOBC වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්නේ.
එතකොට අපි දන්නේ මොකද්ද? අර ප්‍රමේය විලෝමය දන්නවනේ මොකද්ද? ස්පර්ශ ලක්ෂණය දෙන්නේ. මෙහෙම ගන්න වෘත්තයක් මත ලක්ෂණය දෙන්නේ ස්පර්ශක මේ ස්පර්ශ ලක්ෂණය දෙන්නේ අරයට ලම්බයි. කියන්නේ මේ අරයට ලම්බයි. ඒ කියන්නේ මෙතන කොණය අංශ ගන්නවා මෙතන කොණය අංශ ගන්නවා නේ. අපි ඒක මුලින්ම ලියමු. CAO සමානයි අංශ 90යි. ඒ වගේම OBC සමානයි අංශ 90යි. ඔන්න අර ප්‍රමේය විලෝමය කියලා ලියන්න. දෙකටම ලියන්න ඕනේ. එකට ලියුවා හොඳටම මොකද? තන් දෙකම එකම දේ නෝදා ගන්න. අපි ඒ වගේම දන්නවා ඔයාලා වෘත්ත චතුරස්‍ර කතා කරද්දී මතකද දෙයක් අපි කතා කරා. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණ කරන ඒක වෘත්ත චතුරස්‍රය නේ. අන්න එහෙනම් බලමු අපි මේක සම්මුඛ කෝණය මේක නේද? හරි. අපි මේ දෙක එකතු කරමු. CAO කෝණය දාන CAO මෙතන කෝණය දාන OBC බලන්න මේ දෙක එකතු කරොත් කී දෙන්නේ 90 දාන 90 නේ. එතකොට 90 දාන 90 අංශක 180 නේ. එහෙනම් පරිපූර්ණ වෙනවනේ. එහෙනම් අපි කියනවා දැන් හේතුව සම්මුඛ කෝණ පරිපූර්ණ නිසා සම්මුඛ කෝණ පරිපූර්ණ නිසා තමයි AOBC වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ. AOBC වෘත්ත චතුරස්‍රයකි. අර සම්මුඛ කෝණ අපිට අංශක 80 කියලා පෙන්න ගත්තා නම් ඒක අපිට වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. අන්න එහෙම කළා තමයි මෙතන AOBC වෘත්ත චතුරස්‍රය කියලා පෙන්න. හරිද? එතකොට අපි මෙතන තිබ්බේ පාද දෙකක් හොයන්න. ඒ වගේ මෙතන තිබ්බේ මෙන්න මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නන්නේ. එතකොට අපි කලින් පාවිච්චි කරන ධර්ම පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් අපි තව පොඩි ගානකට මේ වගේම තියෙනවා. බලන්න මෙහෙම එකක් තියෙනවා. රූපය දක්වන AB විස්කම්භය වන අතර AB විස්කම්භය. ඒ කියන්නේ මේ මැද හරිය අනිවාර්යෙන් කේන්ද්‍රය තියෙන්න ඕනේ. AB විස්කම්භයක් වන අතර PQ රේඛා B ලක්ෂයේදී වෘත්තේ ස්පර්ශ කරයි. B ලක්ෂයේදී PQ ස්පර්ශ කරනවා. ඒ කියන්නේ PQ කියන්නේ ස්පර්ශ කියන්නේ. හරි. QRB අංශ 90ක් බව. QRB. මෙන්න මෙතන අංශ 90ක් බව පෙන්නනවා. හරිද? එතකොට ඒක පෙන්නන්නේ කොහොමද කියලා අපි මුලින්ම බලමුකෝ. QRB අංශ 90 බව පෙන්වන්න කියලා කියනවා. හරි. එතකොට අපි දන්න දේ මොකද්ද? අපි දන්නවා මෙහෙම දෙයක් නේ. ඔයාලා මතකද මෙහෙම එකක්. මම මේක මෙහෙම ලියනවා. එතකොට ආට තේරෙයිද කියලා බලන්න. ARB සමානයි අංශක 90ක් කියලා ගත්තා. ARB අංශක 90. ඒ කියන්නේ මෙන්න මෙතන කොහොනේ අංශක 90ක් කියලා ගත්තා. මොකක්ද හේතුව? අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. මොකද අර්ධ වෘත්තයක් කියලා කියනවා. මොකද විස්කම්භය කියනවා AB. අන්න ඒකින්ද තමයි මෙතන කොහොනේ අංශ 90ක් වෙන්නේ. ඒක ප්‍රමේය 10 අතර තියෙනවා. හරිද? එහෙනම් ඔයාලා දන්නවනේ දැන් BRQ නේ පිටවෙන්න කියලා දෙන්නේ. QRB. එතකොට අපි QRB ගන්න මොකද කරන්න ඕනේ? QRB. QRB කියන්නේ මෙතන කොහොනේ? මෙන්න මෙතන කොහොනේ. එතකොට ඒක හොයන්න මොකද කරන්නේ? මේ සරල රේඛාවනේ. AQ සරල රේඛාව සැලකුවොත් ඒකේ කෝණ දෙක එකතු අංශක 180ක් වෙන්න ඕනේ. එතකොට 180 මම කලින් කෝණේ අපි හොයාගත්ත මෙතන කෝණේ ඒක හොයාගත්තා. ඒක අඩු කරලා. එතකොට ඊතර කෝණය මෙන්න මේ RQRB කියන එක යන්නේ. එහෙනම් 180 ගණනුවක් අඩු කරනවා කියලා. අංශ 90 නේ. එතකොට අපිට හොයන්න කියලා දෙනවා මුලින්ම QRB අංශ 90ක් කියලා පෙන්වනවා නේ. එතකොට පළවෙනි එක නම් හරි නේද? ඒක නම් අපිට පෙන්වන්න කියලා දෙන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි එකට යමු බලන්න. ABR සමාන RQB බවනේ. ABR. ABR කියන්නේ මෙන්න මෙතන කෝණය RQB. මෙන්න මෙතන කෝණයට සමාන. ඒ කියන්නේ මෙතන කෝණය සමාන කියලා පෙන්වන්න කියලා කියනෝනේ. හරි. එතකොට මම මෙතෙන්ද BR මෙතන මම x කියලා දාගන්නවා. හරිද? අපිට මේකයි සමාන කියලා පෙන්වන්න ඕනේ. හරි. මම මුලින්ම මේක ලියන්න ඕනේ. AB R සමානයි x නම් කියලා ලියලා මෙහෙම එකක් ලියනවා. එතකොට ඒක x නම් මෙන්න මෙතන RBQ කෝණය කීයද? මෙන්න මෙතන කෝණය RBQ. ඒක ගන්න කොහොමද? මෙන්න මෙතන මේ කෝණය වගේ කීයද අංශ 90ක් වෙනවනේ. මොකද්ද? ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශකයන් මේක අරයට ලම්බ වෙනවනේ. එතකොට මෙතන අරයට මෙතන කෝණය අංශ 90යි. ඇඳලා තියෙන විදිහෙන් පේන්නේ. එතකොට අංශ 90යි. හැබැයි මෙතන කෝණය x නේ. එතකොට මෙතන කෝණය 90 වරින් x නේ. හරි.
RBQ අණුව ඍණ x කියලා ගත්තා. එහෙනම් මෙතන අණුව ඍණ x. හරි. මෙතන අපි අණුව කියලා හොයාගන්න. දැන් අපි BRQ ත්‍රිකෝණය සැලකුවොත් BRQ ත්‍රිකෝණය සලකලා මම අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශ 180ට සමාන කරනවා. 180 සමානයි මෙතන අණුව කියලා අපි හොයාගත්තා. හරි. මෙතන අපි අණුව ඍණ x කියලා හොයාගත්තා නේ. අණුව ඍණ x. අණුව ඍණ x. තව අපිට මොකක්ද ඕනේ? මම මෙතන කෝණයගේ y කියලා ගන්නම්කෝ. ධන y. හරි. දැන් මේක අපි සුළු කරමු. අණුව යනවා 180යි. ඒක මෙහෙන් සුළු කරාම 180 180 සුළු වෙනවා. මේ ඍණ x මෙහාට යද්දි x කරනවානේ. එතකොට y සමාන x කරනවා. y කියන්නේ මොකද්ද? RQB නේ. RQB නේ අපිට සමාන කරන්න තියෙන්නේ. RQB. RQB සමානයි x උනානේ. එතකොට අපිට ඕන ABR එකත් x නේද? එහෙනම් ABR උත් x නම් RQB x නම් එමුනේ සම මොකද වෙන්නේ? ABR කෝණය සමානයි RQB වෙනවනේ. මේක තමයි අපිට පෙන්වන්න කියන්නේ. එතකොට මේක මම අර x ගත්තේ. බලලා හදන්න ලේසි වෙන x ගත්තා. නැත්නම් මෙතන ABR ගත්තොත් මෙහෙට යද්දි සමහර වෙලට පැටලෙන්න පුළුවන්. අන්න ඒකෙන් තමයි මම මෙතන ABR x නම් කියලා අරගෙන ඒක සුළු කරලා පෙන්නන්නේ. එහෙනම් මේ ටික තමයි අපිට මුල්ම කොටසේ හදන්න. තව ක්‍රමයන් ටිකක් තියෙනවා. අපි ඒ කොටසත් එක්ක ඊළඟ වීඩියෝෙන් කතා කරමු. එහෙනම් සුබ දවසක්.